ශ්‍රද්ධාවන්ත පින්නතුනි ඔබත් මමත් මේ ආපු දීර්ඝ සසර තුල අපිට ධර්මය අවබෝධ කරගන්නට ලැබෙන අවස්ථා අතිශයින්ම දුර්ලභයි. අපිට වැඩි අවස්ථාවක් තියෙන පින්නතුනි ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව ගිලිහිලා යන අවස්ථාව. ඉතින් මේ ගිලිහිලා යන අවස්ථා අතර එකම එක අවස්ථාවක් ලැබෙනවා ධර්මය අවබෝධ කරගන්නට. ඒ කාරණේ සඳහන් උතුම් බුද්ධ දේශනාවක් ඔබට කියලා දෙන්න කල්පනා කරා. මේ සූත්‍ර දේශනාවේ නම පින්නතුනි අක්කන සූත්‍රය. අක්කන කියලා කියන්නේ පින්නතුනි නුසුදුසු, සුදුසු නැති. එහෙම නැත්නම් සුදුසු කාලය නොවේ වගේ අර්ථයක්. එතකොට මේ දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ. පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කනකිච්චෝ ලෝකෝ කනකිච්චෝ ලෝකෝති භික්ඛවේ අසුතවා පුතුජනෝ භාසති. මහණෙනි මේ අසුතවත් පෘථග්ජනයා කියනවා මේක තමයි කාලය. මේක තමයි සුදුසු කාලය කියලා අසුතවත් පෘථග්ජනයාත් කියනවා. නමුත් නෝචකෝසෝ ජානාති කනංවා අක්කනංවා. හැබැයි මෙහෙම කිව්වට අසුතවත් පෘථග්ජනයා දන්නේ නැහැ කියනවා මේක තමයි ෂණය. එහෙම නැත්නම් මේක තමයි සුදුසු කාලය, මේක තමයි නොසුදුසු කාලය කියලා මේ අසුතවත් පෘථග්ජනයා දන්නේ නැහැ කියනවා. එතකොට යා මේ කාලය කියලා කිව්වට ඒ ගැන දැනීමක් ඇතිව නෙමෙයි එයා මේ සුදුසු කාලය කියලා කියන්නේ. මොකද පින්නතුනි අසුතවත් පෘථග්ජනයා කියන්නේ අරියාණං අදස්සාවි. එයා ආර්ය ධර්මය නැත්නම් ආර්යයන් වහන්සේලා දකින්න අකමැති කෙනෙක්. අරිය ධම්මස අකෝවිදු. ඒ ආර්ය ධර්මයේ තේරුම් ගන්න අදක්ෂ කෙනෙක්. ඒ වගේම ආර්ය ධම්මේ අවිනීතෝ. ඒ ආර්ය ධර්මය තුල පුරුදු පුහුණු වෙන්න, හික්මෙන්න බැරි කෙනෙක්. ඒ වගේම සත්පුරුෂයන් දකින්න, සත්පුරුෂ ධර්මයේ දකින්න අකමැති. ඒ සත්පුරුෂ ධර්මයේ තේරුම් ගන්න අදක්ෂ, සත්පුරුෂ ධර්මයේ තුල හික්මෙන්න බැරි කෙනා තමයි කියන්නේ අසුතවත් පෘථග්ජනයා. මෙන්න මේ අසුතවත් පෘථග්ජනයාත් කියනවලු මේක තමයි කාලය කියලා. නමුත් ඔහු දන්නේ නැහැ කාලය මොකද්ද අකාලය මොකද්ද කියන කාරණය. ඒකට හේතුව එයාගේ අසුතවත් පෘථග්ජන බව. භාග්‍යතුන් වහන්සේ ඊළඟට විස්තර කරනවා අට්ඨිමේ භික්ඛවේ අක්ඛන අසමයා බ්‍රහ්මචර්ය වාසය. මහණෙනි කාල 8ක් නැත්නම් අවස්ථා 8ක් තියෙනවා මේ ධර්මය අවබෝධ කරගන්න නුසුදුසු. කාල කීයක්ද? කාල 8ක් තියෙනවා ධර්මය අවබෝධ කරගන්න නුසුදුසු. ඒ කියන්නේ මේ කාලවල ධර්මය අවබෝධ කරගන්න බෑ. මේ වගේ අවස්ථා 8ක් තියෙනවා කියන්නේ. පළවෙනි එක තමයි පින්නතුනි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඉද බික්කවේ තථාගතෝච ලෝකේ uppannෝ හෝති. මේ ලෝකේ උපදිනවා තථාගතයන් වහන්සේ නමක්. උන්වහන්සේ අරහත් සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා කියන මේ උතුම් ගුණයන්ගෙන් සමන්විත තථාගතයන් වහන්සේ නමක් මොන ලෝකේ පහළ වෙනවා. පහළ වෙලා මොකද කරන්නේ? ඒ තථාගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ධම්මෝච දේශීති. මොකක්ද මේ දේශනා කරන ධර්මය? ඕපසම්කෝ පරිනිබ්බායිකෝ සම්බෝධගාමි. බලන්නේ වචන තුන පින්නතුනි ඕපසම්කෝ. ඕපසම්කෝ කියලා කියන්නේ කෙලෙස් සංසිඳවන. ඊළඟට පරිනිබ්බායිකෝ නිවනට උපකාරී වෙන. ඊළඟට සම්බෝධගාමී
සත්‍ය අවබෝධය චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වෙන සුගතප්ප වේදිතෝ සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. එතකොට බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ඉන්නවා. උන්වහන්සේ ධර්මයක් දේශනා කරනවා. ඔන්න එතකොට මොකද වෙන්නේ? අයංච පුද්ගලෝ නිරයං උප්පන්නෝ හෝති. කෙනෙක් ගිහිල්ලා උපදිනවා නිරේ. අන්න යාට ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව අහිමි වෙලා යනවා. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරත් යමෙක් ගිහිල්ලා නිරේ තුල උපදිලා ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අයම් වික්කවේ පඨමෝ වක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසය. මහණෙනි ඒක තමයි පළවෙනි අවස්ථාව ධර්මාවබෝධය අපෙන් ගිලිහිලා යන. ධර්මය අවබෝධ කරගන්න තියෙන නුසුදුසු කාලයක් තමයි ඒක. ඒ මොකද්ද? තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී කෙනෙක් ගිහිල්ලා උපදිනවා නිරේ. එතකොට මේ වගේ සංසාරේ අපි බුදුරජාණන් වහන්සේලා මේ ලෝකයට පහළ වෙලා චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරද්දී නිරේ ඉපදිලා ඉන්නේ නැති අනන්ත අප්‍රමාණ. උන් අපේ ධර්ම අවබෝධයේ සුදුසු අවස්ථාව ගිලිහිලා ගියා නිසා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වගේම තමයි මේ අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරුෂ ධම්ම සාරති සත්තා දේව මනුස්සානම් බුද්ධ භගවා කියන මේ උතුම් ගුණාංගයන්ගෙන් යුතු තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වෙලා ධර්මයක් දේශනා කරනවා. මොකක්ද මේ ධර්මයේ? කෙලෙස් සංසිඳෙන නිවනට උපකාරී වෙන සත්‍ය අවබෝධයට උපකාරී වෙන සුගතයන් වහන්සේගේ දේශනාව. ඒ උතුම් ධර්මයේ දේශනා කරනවා. එතකොට මොකද වෙන්නේ? උන්න කෙනෙක් ගිහිල්ලා උපදිනවා අයංච පුද්ගලෝ තිරච්ඡාන යෝනි උප්පන්නෝ. තිරිසන් ලෝකයේ උපදිනවා. තිරිසන් සත්වයෙක් වෙලා උපදිනවා. එතකොට එයාටත් අර ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාව මග හැරිලා යනවා. ගිලිහිලා යනවා. ඒක තමයි කියනවා දෙවනි අවස්ථාව. අයම් වික්කවේ ဒ ුතියෝ අක්ඛනෝ වසමයෝ බ්‍රහ්මචර්ය වාසය. මේ නිවන් මාර්ග පුරුදු පුහුණු කරන්න බැරි නුසුදුසු දෙවනි අවස්ථාව. දෙවනි අක්ඛනේ හැටියට භාග්‍යතුන් වහන්සේ ඒක සඳහන් කරනවා. එහෙනම් අපිත් තිරිසන් ලෝකේ ඉපදිලා ඉන්න ඇති අපිට ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව ගිලිහිලා ගිය නිසා අපි තාමත් මේ සසරේ සැරිසරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ විදිහට තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ඒ උතුම් ධර්මය දේශනා කරනවා. එතකොට තව පුද්ගලයෙක් ඉන්නවා මෙයා ගිහිල්ලා උපදිනවා പ്രേත ලෝකෙ. දැන් පළවෙනි එකනා ඉපදුනා නිරේ. එතකොට එයාටත් ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව ගිලිහිලා ගියා. දෙවෙනි එකනා තිරිසන් ලෝකෙ තිරිසන් යෝනි ඉපදුනා. තිරිසන් සත්වයෙක් වෙලා ඉපදුනා. එතකොට එයාටත් ඒ අවස්ථාව ගිලිහිලා ගියා. තුන්වෙනි එකනා කොහෙද උපදින්නේ? പ്രേත ලෝකයේ උපදිනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අයම් වික්කවේ තතියෝ අක්ඛනෝ අසමයෝ බ්‍රහ්මචර්ය වාසය. මහණෙනි මේක තමයි කියන්නේ තුන්වෙනි අවස්ථාව මේ ධර්මය අවබෝධ කරගන්නට බැරි. ධර්මය අවබෝධ කර ගැනීමට සුදුසු අවස්ථාවක් නෙමෙයි කියන එක. මේ പ്രേත ලෝකේ ඉපදෙන්න සිද්ධ වුණා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පුනච පරම් භික්කවේ තථාගතෝච ලෝකෝ උප්පන්නෝ හෝති. මහණෙනි තව විදිහකට කියනවා නම් මේ තථාගතයන් වහන්සේ ලෝකෙ පහළ වෙනවා.
කවුද පහළ වෙන තථාගතයන් වහන්සේ? මේ අරහං සම්මා සම්බුද්ධ ආදී උතුම් ගුණ තියෙන තථාගතයන් වහන්සේ මේ ලෝකයට පහළ වෙනවා. පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. අර කෙලෙස් සංසිඳෙන, නිවන පිණිස උපකාරී වෙන, විශේෂ අවබෝධය ඇති වෙන ධර්මයේ දේශනා කරනවා. දේශනා කරද්දී කෙනෙක් ගිහිල්ලා උපදිනවා. භාග්‍යතුන් වහන්සේ ඒක විස්තර කරනවා. අයංච පුද්ගලෝ පච්චන්ති මේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති. ප්‍රත්‍යන්ත ජනපද කියලා කියන්නේ පින්නතුනේ ධර්මයේ ඇහෙන්නේ නැති පලාතක උපදිනවා. දැන් මෙයාට මනුස්ස ජීවිතයක් ලැබිලා. නමුත් උපදින්නේ කොහෙද? ධර්මයේ ඇහෙන්නේ නැති පලාතක. භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා මේ යත් නත්ති ගති භික්ඛූනම් භික්ඛුනීනම් උපාසකානම් උපාසිකානම්. ඒ පලාත්වල භික්ෂුන් වහන්සේලා නැත්නම් භික්ෂුණීන් වහන්සේලා නැත්නම් උපාසක උපාසිකාව දකින්න නැහැ කියන. දැන් අපි කල්පනා කරලා බැලුවොත් පින්නතුනි මේ ලෝක ජනගහනයත් එක්ක බැලුවාම ඉතාමත්ම සුළු පිරිසකට තමයි මේ තෙරුවන් සරණ ගැන අහන්න ලැබෙන්නේ. බුද්ධ කියන වචනය අහන්න ලැබෙන්නේ ඉතාමත් සුළු පිරිසකට. එතකොට අපි දන්නවා අදටත් සමහරක් රටවල් තියෙනවා අඩුම තරමේ මේ පිරිත් නූලක්වත් බැඳගෙන යන්නේ. එතකොට ඒ වගේ බොහොම මෙලෙච්ච කියන්නේ දරුණු ජනයා වාසය කරන පැත්තක කෙනෙක් ගිහලා උපදිනවා. ඒ පළාතේ මේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස දකින්ද හම්බෙන්නේ. අන්න එයාටත් ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව අහිමි වෙලා යනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ ඒක තමයි හතරවෙනි අක්කණය කියන්නේ. කියන්නේ හතරවෙනි අවස්ථාව සුදුසු කාලය තමයි ඒ ධර්ම අවබෝධයේ පිණිස. එතකොට දැන් මේවා කියද්දි කල්පනා කරලා බලන්න ඕනේ. දැන් අපි මෙහෙම කොච්චර සසරේ ඉපදිලා අපිට අවස්ථාව ගෙලිලා යන්නේ. ඒත් අනාගතේ අපි ඒ වගේ ප්‍රත්‍යන්ත ජනපදයක නැත්නම් ධර්මයේ ඇහෙන්නේ නැති පළාතක ඉපදුනොත් මොකද වෙන්නේ? ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව අපෙන් ගිලිහිලා යනවා. එතකොට ඒක පින්නතුනි හතරවෙනි අවස්ථාව මේ ධර්ම අවබෝධයට නොසුදුසු. ඊළඟට භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. දැන් බුදු කෙනෙකුත් ලෝකයට පහළ වෙලා ධර්මයක් දේශනා කරනවා. ඔන්න කෙනෙක් උපදිනවා අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චා ජාතෝ හෝති. මෙයා මේ මධ්‍යම ප්‍රදේශය කියලා කියන්නේ මෙයා උපදිනවා කොහෙද? ධර්මයේ ඇහෙන වාණේ උපදිනවා. මනුස්ස ජීවිතයක් ලැබෙනවා මෙයාට. ධර්මයේ ඇහෙන වාණේ උපදිනවා. හැබැයි උපදින්නේ කොහොමද? මිච්ඡා දිට්ඨිකෝ විපරීත දස්සන. මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙලා තමයි උපදින්නේ. එතකොට පින්නතුනි මිත්‍යා දෘෂ්ටිකයාගේ තියෙන ලක්ෂණ මොනවද? භාග්‍යවතුන් වහන්සේ විස්තර කරනවා. මෙයා මේ නත්ති දින්න දානේ විපාක පිළිගන්නේ නැත්ති පුදු පූජාවන්ගේ විපාක පිළිගන්නේ නැත්ති හුතන් කියන්නේ මේ පිටියේ උත්තන් පුදන් ඕනේ මේ සේවා කටයුතු නැත්තම් මේ මොනවද උපස්ථාන කටයුතු කරාම එකෙන් යහපත් දේ ලැබෙනවා කියන එක පිළිගන්නේ නැහැ. ඊළඟට මෙයා පිළිගන්නේ නැහැ නත්ති සුකට දුක්ඛට්ටානම් කම්මානම් ඵලං විපාකෝ. කියන්නේ කර්මඵල විශ්වාසයේ මෙයා පිළිගන්නේ යහපත් දේවල් කළොත් යහපත් විපාක ලැබෙනවා, අයහපත් දේවල් කළොත් අයහපත් විපාක ලැබෙනවා කියන එක මෙයා පිළිගන්නේ නැහැ. ඊළඟට නත්ති අයං ලෝකෝ. මෙලොවක් තියනවා කියන එක පිළිගන්නේ නැහැ. නත්ති පරලෝකෝ. පරලෝකයක් තියනවා කියන එක පිළිගන්නේ නැහැ. එමුම සමහරු කියන්නේ මේ ලෝකෙම තමයි තිරිසන් ලෝකේ, මේ ලෝකෙම තමයි අපායයි දිව්‍ය ලෝකේ තියෙන්නේ කියන්නේ සමහරු. මොකද මෙලොව පරලොව පිළිගන්නේ නැහැ. ඒකට කවුද ඒ අය? මිත්‍යා දෘෂ්ටිකය. ඒ විතරක් මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ කොහොමද? විපරීත දර්ශන. යාගේ මේ දැක්ම විපරීත එකක්.
භාග්‍යතුන් වහන්සේ එක සැනක සඳහන් කරනවා මේ එක පුද්ගලයෙක් ඇති කියනවා මේ වගේ. බොහෝ දෙනාට අයහපත පිණිස පවතින මේ වගේ මිත්‍යා දෘෂ්ටික එක පුද්ගලයෙක් ඇති. එතකොට යා දානීය විපාක පිළිගන්නේ නැහැ. පුදු පූජාවන්ගේ විපාක පිළිගන්නේ නැහැ. ඊළඟට මේ සේවා කටයුතු නැත්තම් පිදී උත්තර පුදුන කාරණා පිළිගන්නේ නැහැ. කර්මඵල විශ්වාසය මෙයා තුල නැහැ. ඊළඟට මෙලෝ පරලෝ මෙයා පිළිගන්නේ නැහැ. ඊළඟට නත්ති මාතා නත්ති පිතා. ඒ කියන්නේ මව කියලා කෙනෙක් ඉන්නවා යාට සලකන්න ඕනේ. පියා කියලා කෙනෙක් ඉන්නවා යාට සලකන්න ඕනේ. මේ වගේ දේවල් මෙයා පිළිගන්නේ නැහැ. දැන් සමාජයේ එහෙම දේවල් අහන්න දකින්න ලැබෙනවා. දෙමව්පියෝ ඉතින් අපිව මේ ලෝකෙට බිහි කරා ඒක මේ නිසා පියට විශේෂයෙන් සලකන්න ඕනේ වගේ කාරණා මේ සමාජය තුළ අහන්න දකින්න ලැබෙනවා. කවුද මිත්‍යා දෘෂ්ටික? ඊළඟට නත්ති සත්තා ඕපපාතිකා. ඕපපාතික සත්‍යයන් පිළිගන්නේ නැහැ. ඕපපාතික කියලා කියන්නේ පින්නතුනේ කර්මානුරූපව පහළ වෙන සත්‍යය. ඒ කියන්නේ මෙයා නිරේ පිළිගන්නේ නැහැ. ඊළඟට പ്രേත ලෝකයේ පිළිගන්නේ නැහැ. ඊළඟට දෙවිවරු ගැන මෙයාගේ පිළිගැනීමක් නැහැ. දිව්‍ය ලෝකය ගැන මෙයා පිළිගන්නේ නැහැ. ඊළඟට නත්ති ලෝකේ සමන බ්‍රාහ්මනා සම්මාගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකංච පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදින්ති. ඒ කියන්නේ මේ ජීවිතය තුළ තමන්ගේම නැනුවනින් මේ ලෝකය අවබෝධ කරගත්තා. එහෙමත් නැත්නම් තමන්ගේ ඥානය තුළින් මේ ධර්මය අවබෝධ කරගත්ත. නැත්නම් මේ ලෝකය අවබෝධ කරගත්ත අය ඉන්නවා කියන එක මෙයා පිළිගන්නේ නැහැ. ඒ කියන්නේ මේ තමන්ගේ විශිෂ්ට ඥානයෙන් මෙලොවත් පරලොවත් සාක්ෂාත් කරගත්ත උත්තරයන් ඉන්නවා කියන එක මෙයා පිළිගන්නේ නැහැ. ඒක කවුද යා? මිත්‍යා දෘෂ්ටිකයෙක්. හැබැයි මෙයා උපදින්නේ කොහෙද? මනුෂ්‍ය ජීවිතයක් ලැබෙලා ධර්මයේ ඇහෙන මානෙ. බුදු කෙනෙක් ලෝකයට පහළ වෙලා ධර්මයේ ඇහෙන මානෙ උපදිනවා. නමුත් මෙයා මිත්‍යා දෘෂ්ටික නිසා අනේ යාටත් ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව අහිමි වෙලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දැන් පින්නතුන් එතකොට මේ කීවෙනි අවස්ථාවද? පස්වෙනි අවස්ථාවනේ. දැන් මුලින් ඉඳලා කියන්නයි පළවෙනි අවස්ථාව මොකක්ද? නිරේ ඉපදිනවා. දෙවෙනි අවස්ථාව තිරිසන් ලෝකේ. තුන්වෙනි අවස්ථාව പ്രേත ලෝකේ. හතරවෙනි අවස්ථාව කියන ධර්මයේ ඇහෙන්නේ නැති පළාත්වල උපදිනවා. මනුෂ්‍ය ජීවිතයක් ලැබෙනවා නමුත් ධර්මයේ ඇහෙන්නේ නැහැ. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස ඒ පළාත්වල නැහැ. ඊළඟට මේ පස්වෙනි අවස්ථාව මොකක්ද? මෙයා උපදිනවා ධර්මයේ ඇහෙන මානෙ. නමුත් මිත්‍යා දෘෂ්ටිකව තමයි උපදින්නේ. අනේ යාටත් ඒ අවස්ථාව ගිලිහිලා ගියා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට බලන්න දැන් අවස්ථා කීයක් ගිලිලාද? 5යි 10යිද? පළවෙනි එක නිරේ, දෙවෙනි එක තිරිසන් ලෝකේ, තුන්වෙනි එක പ്രേත ලෝකේ, හතරවෙනි එක හතරවෙනි කාරණේ ඇත්තටම මට කියන්න අමතක වුණා. මේක මතක් කරගන්න. මේ පුනච පරම් භික්කවේ තථාගතෝච ලෝකේ උප්පන්නෝති. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වෙනවා. පහළ වෙලා අර ඕපසමිකෝ පරිනිබ්බායකෝ සම්බෝධගාමී කියන්නේ කෙලෙස් සංසිඳෙන නිවනට උපකාරී වෙන විශේෂ අවබෝධය ඇති කරන ධර්මයේ දේශනා කරනවා.
ඔන්න එතකොට කෙනෙක් ගිහිල්ලා උපදිනවා අයංච පුද්ගලෝ අඤ්‍යතරං දීඝායුකං දේවනිකායම් උප්පන්නෝ. දීර්ඝ ආයුෂ සහිත දේවනිකායක්. ඒ කියන්නේ දෙවියන් අතර කියන්නේ මේ අසඤ්ඤ තලවල උපදින. දීර්ඝ ආයුෂ සහිත අසඤ්ඤ තලවල උපදින. එතකොට යාලා කල්ප ගණන් එහෙම ඉන්නවා බුදු උරුමේ ලෝකෙට පහළ වෙනවා පිරිනිවන් පානවා පහළ වෙනවා පිරිනිවන් පානවා දන්නේ. එතකොට ඒකත් ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථාවක් හැටියට භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඒ කාරණේ මට කියන්න අමතක වුණා. ඒතර පළවෙනි අක්කනේ නැත්තම් ධර්මය අවබෝධ කරගන්න බැරි පළවෙනි අවස්ථාව මොකක්ද? තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරනකොට කෙනෙක් ගිහිල්ලා ඉපදෙනවා නිරි. දෙවෙනි අවස්ථාව තිරිසන් ලෝකෙ ඉපදෙනවා. තුන්වෙනි අවස්ථාව ප්‍රේත ලෝකෙ ඉපදෙනවා. හතරවෙනි අවස්ථාව දීර්ඝ ආයුෂ තියෙන දෙවියන් අතර අසඤ්ඤ තලයේ වගේ ගිහිල්ලා උපදිනවා. පස්වෙනි අවස්ථාව මොකක්ද? භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවන් දකින්නට නැති. ඒ කියන්නේ ධර්මයේ ඇහෙන්නේ නැති පළාතක මිනිස්සෙක් වෙලා උපදිනවා. ඊළඟට පස්වෙනි අවස්ථාව මොකක්ද? මිත්‍යා දෘෂ්ටි. මොකද පස්වෙනි අවස්ථාව? දුර පළාතක ධර්මයේ ඇහෙන්නේ දුර පළාතක උපදිනවා නේ. එතන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාවෝ දකින්න ලැබෙන්නේ. පැටලුණාද ඒකට මට එකක් කියන්න අමතක වුණානේ. පළවෙනි එක නිරේ. දෙවෙනි එක තිරිසන් ලෝකේ. තුන්වෙනි එක ප්‍රේත ලෝකේ. හතරවෙනි එක අසඤ්ඤ තලවල උපදිනවා. ඊළඟට පස්වෙනි එක තමයි ධර්මයේ ඇහෙන්නේ නැති. මේ ප්‍රත්‍යන්ත ප්‍රදේශවල උපදිනවා. ඊළඟට හයවෙනි එක මොකක්ද? තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ ඇහෙන මානෙන් මෙයා උපදිනවා. හැබැයි උපදින්නේ කොහොමද? මිත්‍යා දෘෂ්ටික වෙලා තමයි මෙයා උපදින්නේ. එතකොට යාටත් අවස්ථාව ගිලිහිලා යනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරනවා. එතකොට යම් පුද්ගලයෙක් ඉන්නවා අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝ. කියන්නේ මධ්‍ය ප්‍රදේශයේ නැත්නම් ධර්මයේ ඇහෙන පළාතකම මෙයා උපදිනවා. හැබැයි සෝච හෝති දුප්පන්න. මෙයා දුෂ්ප්‍රඥ. ප්‍රඥාව නැහැ. ඒ ඇහෙන ධර්මයේ තේරුම් ගන්න පුළුවන් හැකියාවක් නැහැ. මෙතන හරිය ලස්සනයි පින්නතුනි ඒක විස්තර කරනවා න පටිබලෝ සුභාසිත දුබ්බාසිතස්ස අඤ්ඤමඤ්ඤාති. සුභාසිතේ දුර්භාසිතේ මොකක්ද කියලා මෙයාට තේරුම් ගැනීමේ හැකියාවක් නැහැ. දැන් මේ ලෝකේ සුභාසිත නැත්නම් මනා කොට කියන ලද වචන තියෙනවා නම් මේ කාගේද? භාග්‍යතුන් වහන්සේ. අනිත් ඔක්කොම දුර්භාසිත තමයි. මෙයාට මේ බුද්ධ වචනේ තේරුම් බේරුම් කර ගැනීමේ හැකියාව නැති කෙනෙක් හැටියට තමයි මෙයා උපදින්නේ. ප්‍රඥාව නැති කෙනෙක්, දුප්පන්නේ. ප්‍රඥාව නැති ධර්ම අවබෝධය කරගන්න සුදුසු නුවණක් නැති කෙනෙක් හැටියට තමයි මෙයා උපදින්නේ. භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ මේ සුභාසිතේ දුර්භාසිතේ තේරුම් ගන්න බැරි කෙනෙක් හැටියට මෙයා උපදිනවා. අනේ යාටත් අර ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව ගිලිහිලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඉතින් ඒක තමයි වයම් බික්කවේ සත්තමෝ අක්කම අසමයෝ බ්‍රහ්මචර්ය වාස. හත්වෙනි අවස්ථාව ධර්මය අවබෝධ කරගන්න බැරි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙලා නැහැ. පහළ වෙන්නේ නැහැ. එතකොට ධර්මය ඇහෙන්නේ නැහැ. හැබැයි කෙනෙක් ගිහිල්ලා උපදිනවා අයංච පුද්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ. මේ
සුදුසු පෙදෙසක උපදිනවා. ඒ වගේම මෙයා යෝච හෝති පඤ්ඤා ප්‍රඥාවන්ත කෙනෙක්. සුභාසිත දුබ්බාසිතස්ස අත්තමඤ්ඤාතු. මෙයාට සුභාසිතේ දුර්භාසිතේ තේරුම් ගන්න පුළුවන් නුවණක් සහිතව මෙයා උපදිනවා. නුවණැති කෙනෙක් ධර්මය ඇහුනොත් අවබෝධ කරගන්න පුළුවන් නුවණක් සහිතව උපදිනවා. නමුත් ඒ ඉපදින කාලෙට බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා නැහැ. ධර්මය ඇහෙන්නේ නැහැ. ඒකට ප්‍රඥාව තිබ්බට වැඩක් තියනවද එයාට? වැඩක් නැහැ. එයාට මොකද සුභාසිතය ඇහෙන්නේ නැහැ. ඒ නිසා සුභාසිත දුර්භාසිතේ යාට තේරුම් ගන්න පුළුවන් නුවණක් තිබ්බට ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න බෑ යාට. අන්න ඒක කියනවා 8 වෙනි අවස්ථාව ඉමේකෝ භික්ඛවේ අට්ඨක්ඛන ආසමයා බ්‍රහ්මචර්ය වාසය. මෙන්න මේ අවස්ථා 8 තමයි කියනවා මේ ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථා 8. ආයෙත් මතක් කරගන්නත් එක්ක කියන්න පළවෙනි අවස්ථාව මොකක්ද? තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී කෙනෙක් නිරේ උපදිනවා. එයාට ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව ගිලිහිලා. ඊළඟට තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී තිරිසන් යෝනිය උපදිනවා. තිරිසන් සත්වයෙක් කියලා උපදිනවා. එයාට ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාව අහිමි වෙලා යනවා. ඊළඟ අවස්ථාව තමයි තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී මෙයා ප්‍රේත ලෝකයක උපදිනවා. එයාටත් අවස්ථාව අහිමි වෙලා යනවා. ඊළඟ කාරණය තමයි තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී මෙයා අර දීර්ඝායුෂ සහිත දේවනිකා අසඤ්ඤ තලයේ වගේ ඉපදිනවා. ඉපදිලා ඉන්නවා. එතකොට එයාටත් අවස්ථාව අහිමි වෙලා යනවා. ඊළඟ එක තමයි තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙනවා ධර්මයක් දේශනා කරනවා. මෙයා මනුස්ස ලෝකෙටත් එනවා. හැබැයි ධර්මය ඇහෙන්නේ නැති පළාතක. අර භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිවණක් පිරිස දකින්නවත් නැති පළාතක මෙයා උපදිනවා. එයාටත් අවස්ථාව අහිමි වෙලා යනවා. ඊළඟ අවස්ථාව මොකක්ද? තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙනවා ධර්මයක් දේශනා කරනවා. මනුෂ්‍ය ජීවිතයක් සහිතව මෙයාය ධර්මය ඇහෙන මානියම උපදිනවා. නමුත් මිත්‍යා දෘෂ්ටිකයෙක් විදිහට තමයි මෙයා උපදින්නේ. එයාටත් අවස්ථාව ගිලිහිලා යනවා කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරා. ඊළඟ කාරණය මොකද්ද පින්නතුනි? මේ තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරනකොට න්‍යාය ධර්මයේ ඇහෙන මානිය උපදිනවා. හැබැයි ඒ ඇහෙන ධර්මයේ තේරුම් ගන්න පුළුවන් ප්‍රඥාවක් නැහැ. සුභාසිතේ දුර්භාසිතේ තේරුම් ගන්න බැරි කෙනෙක් හැටියට තමයි උපත ලබන්නේ. එයාටත් අවස්ථාව අහිමි වෙලා යනවා කියනවා. ඊළඟ එක තමයි භාග්‍යතුන් වහන්සේ නමක් ලෝකේ පහළ වෙන්නේ නැහැ. ධර්මය ඇහෙන්නේ නැති කාලෙක බුද්ධ ශාසනයක් මේ ලෝකේ නැති කාලෙක මනුෂ්‍ය ජීවිතයක් ලබනවා ප්‍රඥාවන්ත. නමුත් ධර්මය අවබෝධ කර ගැනීමේ අවස්ථාවක් නැහැ. මොකද ඒ කාලෙට ලෝකේ ධර්මය නැති නිසා. ඒකට මේ වගේ අවස්ථා 8ක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරා ධර්මය අවබෝධ කරගන්න නුසුදුසු අක්කන බැරි අවස්ථා හැටියට. එතකොට අපි මේ දීර්ඝ සසරේ කොයිතරම්නම් මේ වගේ ධර්මය අවබෝධ කරගන්න බැරි අවස්ථාවල අපි ඉපද යන්නේ. ඉතින් මේ ජීවිතයේදී අවස්ථාව ගිලිහුණොත් තව කොච්චරක් අපිට මේ වගේ සසරේ යන්න වෙයිද කියලා අපි කල්පනා කරලා බලන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඒකෝච භික්ඛවේ මහණෙනි එකම එක අවස්ථාවක් කනෝච සමයෝච බ්‍රහ්මචර්යාවාස
මේ බඹසරේ හැසිරෙන්න, නිවන් මඟ සම්පූර්ණ කරගන්න, ධර්මය අවබෝධ කරගන්න එකම එක සුදුසු කාලයක්, සුදුසු අවස්ථාවක් තියෙනවා කියන්නේ. මොකක්ද? තථාගතෝච ලෝකේ uppannෝ hoti අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානම් බුද්ධෝ භගවා. තථාගතයන් නාමේ උතුම් නවරහදී ගුණ ඇති තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙනවා. ධම්මෝච දේශීයති යෝපසමිකෝ පරිනිබ්බායිකෝ සම්බෝධගාමි සුගතක්ඛ වේදිතෝ. ඒ සුගතයන් වහන්සේ විසින් ධර්මයේ දේශනා කරනවා. කෙලෙස් සංසිඳන, නිවනට උපකාරී වෙන, විශේෂ අවබෝධය නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයට උපකාරී වෙන ධර්මයේ දේශනා කරනවා. අයංච පුග්ගලෝ මජ්ක්‍ධිමේසු ජනපදේසු පච්චාජාතෝ හෝති. ඔන්න එතකොට කෙනෙක් ගිහිල්ලා උපදිනවා අර මධ්‍ය ප්‍රදේශයේ නැත්නම් මේ ධර්මයේ ඇහෙන මානෙ. සෝච හෝති පඤ්ඤවා අචේලෝ අනේලමුකෝ පටිබලෝ සුභාසිත දුබ්බාසිතස්ස අත්තමඤ්ඤාත. ප්‍රඥාවන්තව උපදිනවා කෙනෙක්. සුභාසිතේ දුර්භාසිතේ හොඳ නරක පින පව කුසලයේ අකුසලයේ තීරුම් ගන්න පුළුවන් විදිහේ නුවණක් සහිතව කෙනෙක් උපදිනවා. තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී ඒ ධර්මයේ ඇහෙන මානෙ උපදිනවා. ප්‍රඥාවන්ත කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අයම් භික්ඛවේ ඒකෝච කනෝච සමයෝච බ්‍රහ්මචර්ය වාසය. මහණෙනි, මෙන්න මේ එකම එක අවස්ථාව තමයි කියනවා ධර්මයේ හිසිරෙන්නේ නැත්නම් ධර්මය අවබෝධ කරගන්න සුදුසු අවස්ථාව, සුදුසු කාලය නැත්නම් ක්ෂණයේ හැටියට දකින්න. මොකක්ද? තථාගතයන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා ධර්මයේ දේශනා කරද්දී ධර්මයේ ඇහෙන මානෙ, ධර්මයේ තේරුම් ගන්න පුළුවන් විදිහේ ප්‍රඥාවක් සහිතව උපතක් ලැබෙනවාද? අන්න ඒක තමයි කියන එකම අවස්ථාව. ඒ කියන්නේ පින්නතනි බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වීම අතිශයින්ම දුර්ලභයි. ශ්‍රී සද්ධර්මයේ අහන්න ලැබෙන එකත් අතිශයින්ම දුර්ලභයි. ඒ වගේ මේ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් හැකියාවකින් යුක්තව මනුෂ්‍ය ජීවිතේ කරන්න ලැබෙන එකත් අතිශයින්ම දුර්ලභයි. මෙන්න මේ දුර්ලභ කරුණු තුන එකතු වෙච්ච අවස්ථාව තමයි ෂණය කියලා කියන්නේ. එහෙම නැත්නම් උතුම් මොහොත, ධර්මාබෝධයට සුදුසුම මොහොත හැටියට භාග්‍යතුන් වහන්සේ විස්තර කරන්නේ මෙන්න මේ අවස්ථාව. එතකොට බලන්න අවස්ථා 8ක් අපෙන් ගෙලිලා යද්දි අපිට තියෙන්නේ එකම එක අවස්ථාවයි තියෙන්නේ නේ. මම හිතනවා මේ ජීවිතයේ අවස්ථාව ලැබිලා තියෙන්නේ කියලා. ඒතකොට මේ ජීවිතයේදීත් අපි මේ අවස්ථාව මගේ අරගත්තොත් ආයෙමත් අපිට මේ පරක් තිරක් නොපෙනෙන සසරේ යන්න සිද්ධ වෙනවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඊළඟට ලස්සන ගාථා ටිකක් දේශනා කරනවා. මනුස්ස ලාභං ලද්ධාය සද්ධම්මේ සුප්ප වේදිතේ යෝඛනං නාදි ගච්ඡanti අතීතාමෙන්ති තේ khana. ඒ කියන්නේ යම් කෙනෙක් මනුෂ්‍යාත්ම භාවයක් ලබාගෙන මනවින් දේශනා කරන ලද ශ්‍රී සද්ධර්මයක් තියෙනකොට ධර්මයේ හැසිරෙන්නට සුදුසු අවස්ථාව ලැබෙන්නේ නැත්නම් ඒ අය අර ෂණ සම්පත්තිය ඉක්මවා ගියපොයි කියන. කියන්නේ උතුම් මොහොත, උතුම් අවස්ථාව ඒ අයට ලැබෙන්නේ නැහැ. බහූහි යක්ඛනා උත්තා මග්ගස්ස අන්තරායිකා කදාචි කරහචි ලෝකේ උප්පච්ඡanti තථාගතා. නිවන් මඟට අන්තරාය කර බොහෝ නුසුදුසු අවස්ථාවෝ මේ විදිහට තථාගතයන් වහන්සේ දේශනා කරා. කදාචි කරහචි කියන්නේ තාමත්ම කලාතුරකින් තමයි යම් කිසි කාලයක තථාගතයන් වහන්සේලා ලෝකේ පහළ වෙන්නේ. ඊළඟට භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා තස්සිදං සම්මුඛේ භූතං
යම් ලෝකස්මින් සුදුල්ලබං. මෙන්න මේ කරුණු ටික එකට සම්මුඛ වීම මුණ ගැහිම අතිශයින්ම දුර්ලභයි කියනවා. මොනවද ඒ මනුස්ස පටිලාභෝච සද්දම්මන් සච්ච දේශනා අලං වායමතුම් තත්ත අත්තකාමේන ජන්තුන. මේ අතිශයින්ම දුර්ලභ කියනවා මොකද්ද? මිනිසත් බව ලැබීම. ඊළඟට සද්ධර්මයේ දේශනා කිරීම. මෙන්න මේවා ලෝකේ අතිශයින්ම දුර්ලභ දේවල් කියනවා. එතකොට මේවා මුණ ගැහුණා. මේ ක්ෂණ සම්පත්තිය මුණ ගැහුණාම තමන්ගේ යහපත කැමති කෙනා මොකද කරන්න ඕනේ? අලං වායමතු උත්සාහ කරන්න ඕනේ කියනවා. ඒ උතුම් ක්ෂණ සම්පත්තිය මගහැරගන්නේ නැති වෙන්න. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න උත්සාහ කරන්න ඕනේ කියනවා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා කතං විඥාඤ්ඤ සද්දම්මං කනෝමා උපච්චක කනාතීතාහි සෝචන්ති නිරයම් සමප්පිත. මේ දේශනාව නැත්තම් මේ කාරණය දැනගෙන මේ ලැබිච්ච උතුම් ක්ෂණ සම්පත්තිය උතුම් මොහොත උතුම් අවස්ථාව ඉක්ම යන්ට නම් දෙන්න එපා කියනවා. මොකද ඒ උතුම් අවස්ථාව ගිලිහිලා ගියොත් මොකද වෙන්නේ? ඒ උතුම් අවස්ථාව ගිලිහිලා ගිය උදවියට ශෝක කරන්න වෙනවා කියනවා. නිරේහි වැටිලා ශෝක කරන්න වෙනවා කියනවා. කනාතේතාහි සෝචන්ති නිරයම්පි සමප්පිත. ඒ නිසා මොකද කරන්න ඕනේ? මේ සද්ධර්මයේ නම් වූ ආර්ය මාර්ගයේ වරද්දා ගන්නේ නැති වෙනවා. ඒක වරද්ද ගත්තොත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හරියට වෙළඳාම වැරදුණු වෙලෙන්දෙක් වගේ. බොහෝ කල් යාට පසුතැවෙන්න වෙනවා කියනවා. සද්ධර්මයේ වරද්දාගත්ත අවිද්‍යාවෙන් වැසී ගිය පුරුෂයා ඉපදින මරණ සංසාරේ බොහෝ දුක් විඳින තමයි කියනවා යාට කල් ගත කරන්න වෙනවා. හැබැයි යම් කිසි කෙනෙකුට මේ මනුස්ස භාවයත් ලැබිලා යේච ලද්දා මනුස්ස සද්ධම්මේ සුප්පවේදිතේ අකංසු තත්ත වචනං කරිස්සන්ති කරන්ති. මේ මනුස්ස ජීවිතයත් ලැබිලා මනාකොට දේශනා කරන ලද සද්ධර්මයක් අහන්න ලැබිලා ඒ ශාස්ත්‍රඥ වහන්සේගේ වචනයට අනුව කටයුතු කරනවද කටයුතු කරන්න උත්සාහ කරනවද? යම් කෙනෙක් ලෝකයේ ඇති අනුත්තර වූ නිවන් මගින් යුතු වූ ක්ෂණ සම්පත්තිය අවබෝධ කළා. ඔහු තථාගතයන් වහන්සේ විසින් වදාළ මාර්ගයට පිළිපන්න අය කියනවා. යම් කෙනෙක් සදහම්මස් ඇස්සැති ආදිච්ච බඳු තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්මයට අනුව සංවර වෙලා වසාගත් දොරටු ඇතුව. ඒ කියන්නේ ඉන්ද්‍රිය සංවර කරගෙන හැම කල්හිම සිහියත් නුවණත් පුරුදු කරගෙන කෙලෙස්ුන්ගෙන් තෙත් නොවි වාසය කරන්නා. බලන්න මේ වචන ටික හරි ලස්සනයි නේ. යම් කෙනෙක් සදාම් මැස්සති ආදිච්ච බඳු තථාගතයන් වහන්සේ විසින් වදාරන ලද ධර්මයට අනුව සංවර වෙනවා. වසාගත් දොරටු ඇතුව හැම වෙලාවෙම සිහිය නුවණින් යුක්තව කෙලෙසුන්ගෙන් තෙත් නොවි වාසය කරනවා. යම් කෙනෙක් මායාගේ බල ප්‍රදේශයේ වූ සසර අනුව යන සියලු අනුසය සිඳ ආශ්‍රවන් ඡය කොට අරහත් ඵලයට පැමිණියා. ඔව් ඒකාන්තයෙන්ම දුකෙන් පිරුණු ලෝකේ එතරට ගියාය කියලා භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. යේ සංවරා චක්කුමතා දේශිතා දිච්ච බන්දු තේසු ගුත්තෝ සදා සතෝ විහෙරේ අනවස්සතෝ සබ්බේ අනුසේ ජිත්වා මාර දෙයයන් සරාන්ති තේජ පාරගතා ලෝකේ යේ පත්තා ආසවක්ඛයන්ති. මේ උතුම් අවස්ථාව හම්බුනෙන් පස්සේ තථාගතයන් වහන්සේ විසින් වදාන ලද ධර්මයේ අනුව ඉක්මන සංවර වෙලා මේ වසාගත් දොරටු ඇතුළේ
ඉන්ද්‍රිය සංවර කරගෙන නිතරම සිහිය නුවණින් යුක්තව වාසය කරනවා. ඊළඟට කෙලෙසුන්ගෙන් තෙත් නොවි වාසය කරනවා. කෙලෙස් එක්ක එක් නොවි වාසය කරනවා. අන්නේ ආර මායාවේ විශේෂ ඉක්මවලදී උතුම් අරහත් ඵලයේ සාක්ෂාත් කරන මේ ඒකාන්තයෙන්ම දුකෙන් පිරුණු ලෝකයෙන් එතරට ගිය නිදහස් වෙච්ච අය කියලා භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා. එතකොට බලන්න පින්නතුනි මේ ගෙවාගෙන ආපු සසරේ මේ අපි යන්න තියෙන සසර ගමනේ සසර තුල අපිට එකම එක අවස්ථාවයි හම්බෙන්නේ ධර්මය අවබෝධ කරගන්න. ඒකට කියනවා ෂණ සම්පත්තිය කියලා. මේ මොකක්ද? තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකයට පහළ වෙලා ඒ තුන් ධර්මයේ දේශනා කරනකොට ඒ ධර්මයේ ඇහෙනකොට ඒ ධර්මයේ තේරුම් ගන්න පුළුවන් මනුෂ්‍ය ජීවිතයක් සහිතව ඒ ධර්මයේ ඇහෙන මානිය උපදින්න ලැබෙනවා. එච්චරයි තියෙන අවස්ථාව. ඉතින් මේ අවස්ථාව ගිලිහිලා යන්න දෙන්න එපා. එහෙම වුණොත් නිරේ ගිහිල්ලා ශෝක කරන්න වෙයි කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එතකොට මේ සූත්‍ර දේශනාවේ නම මොකද්ද? අක්කන සූත්‍රය. මේ සූත්‍ර දේශනාවේදී භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා නිරය කියන්නේ ධර්මය අවබෝධ කරගන්න බැරි තැනක්. ඊළඟට තිරිසන් ලෝකේ කියන්නේ ධර්මය අවබෝධ කරගන්න බැරි තැනක්. ඊළඟට ප්‍රේත ලෝකය කියන්නේ ධර්මය අවබෝධ කරගන්න බැරි තැනක්. ඊළඟට අසඤ්ඤතල නැත්තම් දීර්ඝාෂ තියෙන අසඤ්ඤතල දේවනිකායවල ඉපදුණු ධර්මය අවබෝධ කරගන්න බෑ කියනවා. ඊළඟට ධර්මය ඇහෙන්න ති පලාතක ඉපදෙනවා. ඒ ධර්මය අවබෝධ කරගන්න බෑ කියනවා. තව කෙනෙක් ඉන්නවා ධර්මය ඇහෙන පලාතක උපදිනවා. හැබැයි මිත්‍යා දෘෂ්ටිකයි. එයාටත් ඒ අවස්ථාව ගිලිහිලා යනවා. තව කෙනෙක් ඉන්නවා ධර්මය අවබෝධ කරගන්න පුළුවන් පරිසරයක උපදිනවා. හැබැයි දුෂ්ප්‍රඥ ප්‍රඥාව නෑ. පින මොකක්ද පව මොකක්ද කුසල අකුසල මොනවද කියලා සුභාසිත දුර්භාසිතේ තේරුම් ගන්න බැරි කෙනෙක් විදිහට උපදිනවා. එයාටත් අවස්ථාව ගිලිහිලා යනවා. තව කෙනෙක් ඉන්නවා හොඳට ප්‍රඥාවක් සහිතව මේ ලෝකෙට එනවා. හැබැයි ඒ කාලෙට මේ ලෝකේ බුදුරජාණන් වහන්සේලා නැහැ. ධර්මය ඇහෙන්නේ නැහැ. එයාටත් අවස්ථාව ගිලිහිලා යනවා. මේ ඔක්කොම අතරින් එක අවස්ථාවක් එනවා ධර්මය අවබෝධ කරගන්න. ඉතින් බුදු කෙනෙක් මේ ලෝකයට පහළ වෙච්ච ශ්‍රී සද්ධර්මය ඇහෙන මේ කාලේ ඒ උතුම් ක්ෂණ සම්පත්තිය ඒ උතුම් මොහොත අහිමි කරගන්නේ නැතුව ධර්මයේ තම තමන්ගේ ජීවිතවලට පුරුදු කරගන්න කියලා අපි මේ පින්වත් පිරිසට මේ සූත්‍ර දේශනාවෙන් කියලා දුන්නේ. දැන් මෙතනදී මූලිකම දේ තමයි අපිට තියෙන්න ඕනේ මේ බුද්ධ වචනය ගැන ශ්‍රද්ධාවක්. මොකද තියෙන්න ඕනේ ශ්‍රද්ධාව? එකම අවස්ථාවයි හම්බෙන්නේ ධර්මය අවබෝධ කරගන්න. අවස්ථා 8කදී මේ ධර්මය අවබෝධ කරගන්න තියෙන අවස්ථාවන් ගිලිහිලා යනවා. ඉතින් මේ ලැබිච්ච අවස්ථාවේ මේක ගිලිහිලා ගියොත් අපිට නිරේ ගිහිල්ලා ශෝක කරන්න වෙනවා. අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ කනෝ මෞපජ්ජික කනාපීතාහි සෝචන්ති නිරයන්පි සමප්පිතා කියලා. අන්නේ උතුම් බුද්ධ වචනය ගැන ශ්‍රද්ධාව ඇති කරගන්න. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා හැබැයි මේ දුර්ලභ අවස්ථාව ලැබුණු කෙනා තථාගතයන් වහන්සේගේ ධර්මයෙන් සංවර වෙවි. දොරටු අසාගෙන කියන්නේ ඉන්ද්‍රිය සංවර කරගෙන ඊළඟට හැම කාලෙම සිහිය නුවණින් යුක්තව ඉන්නවා. කෙලෙසුන්ගෙන් තෙත් නොවි කෙලෙස් වලට යට වෙන්නේ නැතුව ඉන්නවා නම් අන්න එයා මේ දුකින් පිරුණු ලෝකේ නිදහස් වෙච්ච කෙනෙක් බවට පත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. අන්නේ වචනය ගැන අපිට ශ්‍රද්ධාව තියෙනවා. එහෙම කෙනා තමයි ඊළඟට මේ විදිහට ධර්මයේ පුරුදු කරන්න මහන්සි වෙන්නේ.
නැත්තම් මේකත් එක ධර්ම දේශනාවක් පමණයි. ඒක ඇහුවා එතනින් ඉවරයි. අපිට තේරෙන්න ඕනේ මේ ලැබිලා තියෙන අවස්ථාව කොයිතරම් දුර්ලභද කියන කාරණය. ඊළඟට අවංකවම කල්පනා කරලා බලන්න අපි ඒකෙන් කොච්චර ප්‍රයෝජනයක් ගන්නවාද කියන කාරණය. ඒක තමයි හොඳට අවංකව හිතලා බලන්න මේ දුර්ලභ අවස්ථාවෙන් මම කොච්චර ප්‍රයෝජනයක් ගන්නවද මේ සසරෙන් නිදහස් වෙන. නැත්තම් මේ ෂණ සම්පත්තිය මම කොච්චර ප්‍රයෝජනයට ගන්නවද කියන කාරණේ කල්පනා කරලා බලන්න. හොඳයි එහෙනම් මේ අංගුත්තර නිකායේ අටක නිපාතේ අක්කන සූත්‍රය මේක කියවලා මේ ධර්ම කාරණා තව තවත් ඉගෙනගෙන ඉතාමත්ම දුර්ලභව ලැබෙන මේ ෂණ සම්පත්තියෙන් ප්‍රයෝජන අරගෙන ඔබටත් මේ දුක්ඛිත සසරෙන් නිදහස් වීමේ වාසනාව උදා වේවා කියලා අපි ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.